අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉන්ධන මිල යළිත් ඉහළට ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරයේ ගාස්තුවද ඉහළ දමයි. රජයේ වෛද්‍යවරු අද සිට අඛණ්ඩ වර්ජනයක. ගෑස් සංයුතියේ සිදු වූ වෙනස මෙරටින් වාර්තා වූ ගෑස් ආශ්‍රිතව සිදු වූ අනතුරු වලට මූලික හේතුව බවට හෙළිවෙයි. ජනවාරි මාස පළමු වනදා සිට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් කාඩ් පත අනිවාර්ය කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ඩීසල් සහ භූමි තෙල් මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කළා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඉහළ දැමීමටයි රජය පියවරගෙන තිබුණේ. ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඉන්ධන ඉල්ලුම පාලනයට පියවර ගන්නා ලෙස පසුගිය දෙසැම්බර් 10 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇතැයි පසුගිය දිනවල වාර්තා වුණා. ඒ අනුව එම දැනුම් දීම කර ඇත්තේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ඉන්ධන ඉල්ලුම අඩු කිරීමේ අරමුණින් බවයි සඳහන් වන්නේ. ඛනිජ තෙල් ගෙන්වීම සඳහා විදේශ විනිමය වැඩි වශයෙන් වැය කිරීම හේතුවෙන් රට තවදුරටත් විශාල අර්බුදයකට මුහුණ පාන බව එමගින් පෙන්වා දී තිබෙනවා. එවැනි වාතාවරණයක් හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ඊයේ තීරණය කර තිබුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක් දක්වා ඉහළ යනු ඇති. මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20කින්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල දැක්ුණේ රුපියල් 207ක් ලෙසයි. මීට පෙර එම පෙට්‍රල් මිල පැවතියේ ලීටරයක් රුපියල් 184ක් ලෙසටයි. නව මිල වැඩි කිරීමත් සමග ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 121ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 10කින්. එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ රුපියල් 144ක්ව පැවති එහි මිල රුපියල් 15කින් ඉහළ දැමීමත් සමගයි. මේ අතර මෙලෙස මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව භූමි තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා. ඒ රුපියල් 10කින්. ඒ අනුව රුපියල් 77ක්ව පැවති භූමි තෙල් ලීටරයක නව මිල රුපියල් 87ක් ලෙසයි දැක්ුණේ. එමෙන්ම ඊට සමගාමීව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක්. එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 210ක් ලෙස ඉහළ දමා තිබෙනවා. ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 121ක්. සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසයි. මේ අතර මෙලෙස තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහ ජනතාව පළ කළේ මෙවන් අදහසක්. බලන්න මේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. රුපියල් 500යි දෙන්න අතේ පෙට්‍රල් ගන්න. 20ක් වැඩි කරනවා. තෙල් මිලයි ඔක්කොම වැඩි. කියන දෙයක් නෑ දැන්. ඇයි මේ හරි අමාරුනේ ජීවත් වෙන්න. මිනිස්සු හයරයක් ගන්න බෑ. මිනිස්සුන්ට පඩි වැඩි වෙලා නෑනේ. කිසිම දවසක පෙට්‍රල් ඩීසල් කියන්නේ මිලත් එක්කලා අඩු වැඩි වෙන ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් නෙවෙයි. කොහොමද මාත් අපි දුවන්නේ? බඩු මිල එකට එකක් වැඩි වෙලා අපි කොහොමද ජීවත් වෙන්න කියන්නේ? මේ වැඩි වෙන ජීවන බර මිනිස්සුන්ට ජනතාවට දරා ගන්න බෑ. කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත්තේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් සිදුව ඇති පසුබිමක වීම විශේෂත්වයක්. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල 3.2කින් පහත වැටී ඇති අතර ඇමරිකානු WTI තෙල් බැරලයක මිල 3.9කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොගගබඩා පර්යන්තයේ සභාපති උවයිස් මොහොමඩ් මහතා එම තනතුරින් ඉල්ලා සිටී තිබෙනවා. මේ අතර රජයෙන් ඉන්ධන සඳහා සහනාධාරයක් නොලැබුණහොත් බස් ගාස්තුව 25% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට සිදුවන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමත් සමග බස් කර්මාන්තයේ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා පවසන්නේ. ඒ අනුව රජයෙන් ඉන්ධන සහනාධාරයක් නොලැබුණහොත් අවම බස් ගාස්තුවද රුපියල් 25ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ. විශේෂයෙන්ම අපි ඉල්ලීම් කීපයක් කරා මේ බස් ගාස්තු පාලනය කිරීමත් ඒ වගේම අපිට ආදායම් සුරක්ෂිත වෙන ආකාරයේ ක්‍රියාදාමයකට යන්නත් අපි යෝජනාවල් කීපයක් ඉදිරිපත් කළා.
අපි ඉල්ලීමක් කරලා තියෙන බස් රථවල කාඩ් පත අනිවාර්ය කරන්නත් ඒ වගේ මෝටර රථ ආඥාපන සංශෝධනය කරන්න යාල කාලසටහන් වෙනස් කරලා ඒ විවිධ ක්‍රම උපායන් මාර්ගයෙන් මේ බස් කර්මාන්තය රැක ගන්න අපි යෝජනාවල් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට දිනේ අපිට බලාපොරොත්තු වෙන විකල්පයක් විදියට සහනාධාර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැත්නම් අපිට අන්තිම විකල්පයක් විදියට අපිට යෝජනා කරන්න වෙනවා බස් ගාස්තුවට යන්න. ඉතින් ඒක ඉතාමත් මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුද අද සිට ඉහළ දමා තිබෙනවා. සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ පවසන්නේ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80ක් ලෙසත් දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 45ක් ලෙසත් ගාස්තු සංශෝධනය කරන බවයි. මින් ඉදිරියට පළවෙනි කිලෝමීටරේ රුපියල් 80ටත් දෙවෙනි කිලෝමීටරේ රුපියල් 45කටත් තියෙන මිල සඳහන් ගාස්තු මීටරයේ ඇති ත්‍රිරෝද රථ පමණක් භාවිතා කරන්න. ඒ වගේම තමයි ජංගම දුරකථනය හරහා ජංගම දුරකථන භාවිතා කරලා මීටර් භාවිතා කරන කිසිදු ත්‍රිරෝද රථයකට අපි ඉදිරියේදී නීතියනොත් ඉඩ නැති බව මතක් කරන්නට කැමැති. මේ අතර බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙනු ඇති. මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. එමෙන්ම ආනයන අපනයන බහලුම් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තුව 120කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මේ වෙනකොට අමතර කොටස් වල සහ ලිහිසි තෙල් බැටරි ටයර් වල මිල ගණන් ඉතා අධික ලෙස ඉහළ ගිහිලා තියෙනවා. ඒකම අමතර කොටස් ලබා ගැනීමට ඉතා දුෂ්කරතාවයක් තිබෙනවා. සොයා ගැනීම සඳහා අමතර කොටස් වල හිගයක් මේ වෙනකොට ඒ නිසා ප්‍රවාහන කර්මාන්තය ඉතා දැඩිව අපහසුතාවයකින් තමයි මේ ආනයන අපනයන බහලුම් ප්‍රවාහන කර්මාන්තය කරගෙන යන්නේ. මේ නිසා අපි තීරණය කළා ආනයන අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු 120කින් මිල ඉහළ දාන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වනවා. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්ති ලබා දීමේදී ඇති වූ ගැටලු ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් අද මෙම වර්ජනය ආරම්භ කෙරුණා. මෙම ගැටලු මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍යවරු පොළොන්නරුව නුවරඑළිය රත්නපුර ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල ඊයේ සංකේත වැඩ වර්ජනයකද නිරත වුණා. අපි අම්බන්තොට ඉඳලා ඇවිල්ලා ඉන්නේ. අපිට දිනේ දීලා තියෙනවා අදට. කොච්චර වියදම් කරගෙන දුප්පත් මිනිස්සු වෙනවද? මෙහෙම කරන එක අසාධාරණයි මිනිස්සුන්ට. ඒගොල්ලෝ දිනා ගන්නවා. ඉතින් අපි සදාසරණ වෙලා ඉන්නේ. ඒ කට්ටිය ස්ට්‍රයික් කරපුවම අපි වගේ දුප්පත් මිනිස්සු මොකද කරන්නේ? අපේ අතේ සල්ලි නැහැ. පිටින් බෙහෙත් ගන්න සල්ලි නැහනේ අපේ අතේ. ඇඩ්මිට් වෙන්න ආවේ ඉන්ජෙක්ෂන් එකකට නුවර ඉඳලා. මොනවද මේ කරන්නේ අපි අත්‍යධිකරණයකනේ. මම හිතන්නේ මේ අවස්ථාවේදී යම් කිසි අනවශ්‍ය ගැටලුවක් තමයි ඇති වෙලා තියෙන්නේ. මම හිතනවා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් ඒ වගේම වෛද්‍යවරුනුත් මේකේ බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන රටේ තියෙන අපහසුතාවය තේරුම් අරගෙන මේ විසඳා ගන්න තියෙනා වූ අනිකුත් විකල්ප ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා අධිකරණය මගින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන මගින් හෝ රාජ්‍ය සේවා කොමිසම සභාවට පැමිණිලි කරලා ඒ මගින් හෝ මේ කටයුත්ත විසඳා ගැනීමට කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් ඊයේ පසුරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සාකච්ඡාවක නිරත වූ අතර එම සාකච්ඡාද අසාර්ථක වීම හේතු වුණුයි මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව හින්දා තමයි රෝගීන් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක යහමකට ගන්න නම් වැඩ වර්ජනය දිගටම කරගෙන යන්න. වැඩ වර්ජනය නවත්තනවද නැද්ද කියන එක තීරණය කළ හැකි අපිට නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි කනගාටු වෙනවා හැමදෙනෙක්ම මේ වගේ අවස්ථාවක වැඩ වර්ජනයකට එළඹීම ගැන. ඉල්ලා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉක්මනටම මේක අපි කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳගමු කියලා අපි හිතනවා. අමාත්‍යාංශයේ නිලධාරීනුත් ඒ වෙනුවෙන් නම්‍යශීලී වෙයි කියලා ලේකම්තුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්. සෞඛ්‍ය ලේකම්වරයාට අප උපදෙස් ලබා දීලා තියෙනවා හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා. ලබන වසරේ ජනවාරි මාස පළමු වනදා සිට පොදු ස්ථානවලට යාමේදී කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්ය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. සිය ට්වීට් ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. දෛනිකව වාර්තා වන කොවිඩ්-19 යම් අඩුවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ්-19 524ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ්-19 සංඛ්‍යාව 5,80,209ක් දක්වා ඉහළ නංවමින් එමෙන්ම පසුගියදා සිදු වූ කොවිඩ්-19 මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දැක්ුණේ 14,771ක් ලෙසයි. මේ අතර පොදු ස්ථානවලට යාමේදී එන්නත් කාඩ් පත අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා සිය ට්වීට් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව එහි දක්වා ඇත්තේ ජනවාරි
පෙබරවාරි මාස පළමු වනදා සිට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී COVID-19 කාඩ්පත් අනිවාර්ය කරන බවයි. මේ අතර දිවයින පුරා සිදුවන COVID-19 කරන කටයුතු අදත් සිදු වුණා. මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ආමන්ත්‍රණය කරමින් යන්නේ ඒ කියන ප්‍රායෝගික ගැටලු निराකරණය කිරීම මේ දිනවල කරගෙන යනවා. ඒ පිළිබඳව සාධාරණ ලෙස විසඳුම් සකසා ගැනීමෙන් පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ඒ අදාළ මාර්ගෝපදේශ සහ අනිකුත් නීති රීති ප්‍රකාශයට පත් කරනවා ඇති. සමහර ස්ථානවල COVID-19 කාඩ්පත් අස්ථානගත වෙලා තිබෙනවා. මැකිලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මහජනතාව අපහසුතාවට පත් කරන්න පුළුවන් නේද මේ කාරණේ? ඒක නොවන්නට තමා අපි මේ කියන්නේ මේ වැනි දෙයක් මතු නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කිරීම තමා මේ මොහොතේ සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් වන්නේ නැහැ නත් කාඩ්පතේ සඳහන් වෙන්නේ තුන්වන මාත්‍රාව ලබාගත් පසුවද දෙවන මාත්‍රාව පමණක් ලබා ගත්තායිද? ඒක තවම අපි කොහොමත් මාර්ගෝපදේශ හෝ ගැසට් නොටිෆිකේෂන් එකක් හෝ නිකුත් කරලා නැති නිසා මේ මොහොතේ අපිට කලබල වෙන්න දෙයක් නැහැ. අපි හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ඒ තියෙන දේවල් පැහැදිලි මාර්ගෝපදේශ හැටියට ඒක ඉදිරිපත් කරනවා. හැඳුනුම්පතත් සමග එන්නත් මධ්‍යස්ථානයට ගියාම අපේ තියෙනවා දත්ත ගබඩාවක්. ඒ නිසා එහින් ලබා ගන්නා තොරතුරු මත තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමට ගැටලුවක් වන්නේ නැහැ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 7523ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,57,915ක් ලෙසයි. ඔමික්‍රෝන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්වී ඇති බව CDC හෙවත් එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් 73%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් බව ඇමරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට රට ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇත්තේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය බවයි. ඒ අනුව මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 48කින්ම ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වී ඇති බව ඇමරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය පෙන්වා දෙනවා. ගත වූ සතිය තුළ රට නව ආසාදිතයන්ගේ ජාන විශ්ලේෂණයෙන් මේ බව තහවුරු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම ඇමරිකාවේ ඔමික්‍රෝන් ආසාදිත පළමු මරණයද වාර්තා වී තිබෙනවා. එම මරණය වාර්තා වුණේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්. මියගිය පුද්ගලයා එන්නත් කරන්නේ නොලැබූ අයෙකු බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අවුරුදු 50-60 අතර වයස ඇති මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනයේ දරුණු රෝග තත්ත්වයන් හේතුවෙන් මියගිය බවද මගින් ප්‍රකාශ කර තිබෙනවා. පවතින අවදානම යටතේ එන්නත් ලබා නොගත් ඇමරිකානුවන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සූදානම්ව සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් උත්සව සමයේ අවධානයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ සඳහා සිය සංචාර සහ උත්සව සැලසුම් අවලංගු කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් අවධාරණය කර ඇත්තේ. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් පැතිරෙන බවට මේ වන විට තොරතුරු පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෑතකාලීනව මෙරටින් වාර්තා වූ ගෑස් අනතුරුවලට මූලිකම හේතුව ගෑස් සංයුතියේ සිදු වූ වෙනස් වීම බව ගෑස් ආශ්‍රිත සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා. මේ අතර ගෑස් ආශ්‍රිත සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ බාර දී තිබුණා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙනවා. කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කළේ මෙම ගැටලුවේදී ගත යුතු කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන පියවර වාර්තාවේ අන්තර්ගත කර ඇති බවයි. ගෑස් සානයනයේ සිට පාරිභෝගිකයා දක්වා ගෙන යන සමස්ත ක්‍රියාවලියම නියාමනය කිරීම සඳහා එක් ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයත් කමිටුව නිර්දේශ කර ඇති බවද මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා අවධාරණය කර තිබෙනවා. මෙම කමිටුව සති දෙකක් තුළ ලිට්‍රෝ සහ ලාෆ් යන ප්‍රධාන ගෑස් සමාගම් දෙකෙහි ස්ථානගත පරීක්ෂාව සහ කරුණු විමසීම් ඇතුළුව ආයතන 11කින් කරන ලද විමර්ශන ගිනිගැනීම් හා පුරායාම් සිදු වූ ස්ථාන 17ක් සහ විද්‍යුත් තැපැල මගින් ලද අදහස් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
මේ අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා සඳහන් කළේ අභියාචන අධිකරණය ලබා දුන් අතුරු නියෝගයට අනුකූලවම පමණක් ගෑස් සිලින්ඩර බෙදා හැරීම සිදු කළ යුතු බවට ලිට්‍රෝ සහ ලාබ් සමාගම් දෙකට උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව සංයුත්තය පිළිබඳ සඳහන් ස්ටිකර් සහිත ගෑස් සිලින්ඩර බෙදා හැර තිබුණා. විශේෂයෙන්ම සිද්ධි වාර්තා වෙන්න ගත්ත නිසා විවෘත නොකරන ලද ගෑස් සිලින්ඩර නැවත කඳවන්න කියලා අපිට නියෝගයක් නිකුත් කරා. ඒ නියෝගය අපි වහාම ක්‍රියාත්මක කරා විතරක් නෙවෙයි ඒක අපි නැවත මිලදී ගැනීමක් දක්වාම ක්‍රියාත්මක කරා අපේ වෙළඳපොළ නියෝජිතයන්ගෙන්. ඒක නිසා ඒ කිසිම කෙනෙක් මේ වෙනකොට නීත්‍යානුකූල විදිහට කිසිවෙකුට මේ අලුතෙන් තියෙන රෙඩ් කැප් එක හැර වෙන දෙයක් විකුණන්න බෑ. ඒක අපි 100%ක්ම ක්‍රියාත්මක කරා. අපේ රටේ පැත්තෙන් බැලුවම ඇත්තටම විශේෂයෙන් මේ ප්‍රොෆේන් බියුටේන් ගැන විශාල සංවාදයක් තිබ්බා. මේ පිළිබඳව සංවාදය අවසන් වෙන්නත් ඇත්තට මේ ප්‍රශ්නේ බලපාව එක අතකට හොඳයි. මොකද SLS එකෙන් ඒ ස්ටෑන්ඩඩ් එක ප්‍රකාශයට පත් කරා. ඒක නිසා උපරිම වශයෙන් ලංකාවේ අලෙවි කරන ගෑස් සිලින්ඩර් එක තියෙන්න පුළුවන් ප්‍රොෆේන් සංයුතිය උන් ලබලා දුන්න ප්‍රථම වතාවට. ඒක 130ක් තමයි උපරිම. එතකොට ලංකාවට දැන් අපි මේ ගෙන්වල තියෙන සියලුම ගෑස් සාම්පල් මේ අලුතෙන් ඉෂු කරපු ස්ටෑන්ඩඩ් එකට අනුව ඒ ස්ටෑන්ඩඩ් එකෙන් තියෙනවා. ඉතින් ඒක තවත් හොඳ දෙයක්. ඒ අනුව මේ නිකුත් කරන සියලුම ගෑස් සාම්පල් එසේ නිකුත් වෙනවා. ඒක නිසා ජනතාව බිය යුතු නැහැ. වෙළඳ පොලේ තවදුරටත් කිරිපිටි හිඟයක් පවතින අතර ඉදිරියේදී යලි මිල සංශෝධනයක් සිදු විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ ඩොලර් ගැටලුව, නැව්වල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් කිරිපිටි ගෙන්වීම ගැටලුවක් වී ඇති බවයි. දැන් වෙළඳ පොලේ මේ කිරිපිටි බහුතරයක් ආනයනය කරනවා. මේ ආනයනය කිරීමේදී අපිට ණයවර ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ letters of credit. ඉතින් මේ ණයවර ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා බැංකුව හරහා. ඒකලත් ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේක කිරිපිටි වලට පමණක් නෙවෙයි බොහෝ ආනයනික ද්‍රව්‍ය වලට මේ ප්‍රශ්න තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රධානම ඩොලර් වල තියෙන යම්කිසි අඩුපාඩුවක් තියෙනවා බැංකුව වල. ඉතින් ඒ නිසා අපගේ ණයවර ලබා ගැනීම බැංකුව වලින් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ හිඟයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව බොහොම පහුගිය මාස තුල අපි දැකපු දෙයක් නැව් ගාස් නැව් වලින් යම්කිසි ප්‍රවාහනය කිරීමේදී යම්කිසි ප්‍රමාදයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඉස්සර ගත්තොත් නවසීලන්තේ සාමාන්‍යයෙන් සති 3-4ක් වගේ කාල සීමාව තුලදී නැවක් ගෙන්න ගන්න පුළුවන්. නමුත් දැන් මාස දෙකක් ගිහිල්ලා සමහරක් විට නැව ප්‍රමාද වෙනවා. නැව්වල ප්‍රමාදය සහ මේ ෆ්‍රේට් රේට්ස් ඒ කියන්නේ ඔය ඒ ගුදම් සඳහා ඒ වියදම් කරන ප්‍රමාණය ඉතාමත්ම විශාල වශයෙන් වැඩි වෙලා. ඔය ප්‍රශ්න තුනම බලපානවා දැන් වෙළඳපොලේ තියෙන කිරිපිටි හිඟයට. මේ හිඟය මම හිතන්නේ එකපාරට අපිට පුළුවන් වෙන්නේ නැහැ සතියකින් දෙකකින් මේක මගවර ගන්න. මේකට මාසයක් දෙකක් යයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මාසයක් දෙකක් යනකොට මේ දැන් ඩොලර් එකත් වැඩි වෙන එකට සාපේක්ෂව ඔබතුමාලගේ පිටි මිලත් වැඩි කරන්න බලාපොරොත්තුවක් වෙනවද? ඉතින් මිල සම්බන්ධයෙන් අපි දන්නවා සෑම නිෂ්පාදනයකම මිල මේ දවස්වල වැඩි වෙනවා. දේශීය වෙළඳපොලේ නිෂ්පාදනත් ආනයන නිෂ්පාදනත් මේක අපිට මම හිතන්නේ පාලනය කරන්න අමාරුයි. ඉතින් ක්‍රමානුකූලව මිල සංශෝධනයක් වෙන්නත් පුළුවන්. මේ දැන් පිටි නැතිව මිනිස්සු පාරවල් ගානේ පෝලිම් වල ඉන්න එක අඩු වෙන්න කොච්චර කාලයක් විතර යයිද ඔබතුමාලගේ ඔය දැන් ණයවර ලිපි? එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ දේශීය කිරිපිටි නිෂ්පාදකයින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙනුත් යම්කිසි මේකට දායකත්වයක් ඔවුන්ට පුළුවන් යම්කිසි ප්‍රමාණයක් වැඩිපුර තොග වෙළඳපළට මුදා හරින්න. මොකද මේ පාරිභෝගිකයන් මේ වෙලාවේ දෙන්න ඕනේ මේ මොන බ්‍රෑන්ඩ් එකද කියන එක නෙමෙයි අවශ්‍ය කිරිපිටි අවශ්‍යයි. හෝමාගම ගොඩගම පිහිටි ලංකා අශෝක් ලේලන් කම්හර පරිශ්‍රයේදී දේශීය එකලස් කරන ලද ට්‍රක් රථ සමූහයක් ජනගත කෙරුණා. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් 140කට ආසන්න දේශීයගේ එක්කිරීමක් සහිතව වාහන 150කට අධික ප්‍රමාණයක් පූර්ණ වශයෙන් එකලස් කරමින් වෙළඳ පොළට නිකුත් කිරීම ඊයේ සිදු කෙරුණා. මෙහිදී ලංකා අශෝක් ලේලන් කම්කරු පරිශ්‍රයෙහි නවීන තාක්ෂණයෙන් යුත් මෝටර රථ පනගැන්වීමේ යාන්ත්‍රික මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු වුණා. ඉන්දියා අශෝක් ලේලන් සමාගමට එහි පරිපාලන බලය යොමු වුණත් 72ක කොටස් පිට පෙර සඳහන් වුණා වගේ දේශීය 72ක කොටස් දේශීයව අයිතිය තියෙන සමාගමක් හැටියටයි මේ සමාගම කටයුතු කරන්නේ. අපේ රජයේ වර්තමාන රජයේ බලයට පත්වීමත් සමග රුපියලට ඇතිවෙච්ච පීඩනය
අවම කර ගැනීමේ බලාපොරොත්තු වාහන ආනයනය සීමා කරන්න ගත්තු ප්‍රතිපත්තිමේ තීන්දුවත් ඒ වගේම එහා සමගාමීව සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් SOP එක හඳුන්වලා දෙන්න අපට පුළුවන්කම ලැබීමත් විසින් අද මේ රටේ අශෝක් ලේලන්ඩ් සමාගම වගේම තවත් සමාගම් කිහිපයක් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ වෙනදට වඩා වැඩි උද්‍යෝගයකින් උනන්දුවකින් නිරත වෙන බව අපි කවුරුත් දන්නවා. මාසිට මේ ආයතනයේ වාහන 150කට ආසන්න ප්‍රමාණයක් පූර්ණ වශයෙන් නිෂ්පාදනය කරලා වෙළඳපොළට ලබා දෙන තත්වයකට ඇති වෙලා තියෙනවා. ඇත්තටම අපි SOP එක හඳුන්වලා දෙන්න කලින් මාසයකට තිබුණේ සාමාන්‍යයෙන් වාහන 4ක් 5ක් 10ක් ඔය වගේ ගාණක් තමයි එකලස් කිරීම සිදු වුණේ. ඒ ඔබට පේනවා ඒ අනුව ඒ 4 5 10 ඉඳන් 100 වගේ අගයක් දක්වා ඊට වැඩි අගයක් දක්වා මේක යනකොට දේශීය වගේ වශයෙන් අගය එකතු කිරීමත් වැඩි වෙනකොට අපේ දරුවන්ට රැකියා අවස්ථා ඒ තාක්ෂණික දැනුම ලබා ගන්න හැකියා අවස්ථාව ඒවා විවෘත වෙනකොට එමගින් ඇති වෙන්නේ දේශීය වශයෙන් වාහන නිපදවීමේ කර්මාන්තයට තමයි අනාගතයේ අපි මේ අතිවාරම දමමින් ඉන්නේ. වගාකරුවන් පෙළඹවීමේ අරමුණෙන් රබර් නැවත වගාව සහ නව වගාව සඳහා ලබා දෙන සහනාධාරය වාරික 5කින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මේ අතර න්‍යෂ්ටික අභිභාවිතය තහනම් කිරීමට අදාළ ගිවිසුමකටද අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. න්‍යෂ්ටික අවි තහනම් කිරීම සඳහා වූ TPNW ගිවිසුම සංකිරීම වැදගත් රාජතාන්ත්‍රිකව ස්වාධීන රාජ්‍යයක් විදිහට ඉතා වැදගත් තීන්දුවක් වශයෙන් මේ මොහොතේ අපිට දැනුම් දෙන්න පුළුවන්. මේ ගිවිසුම තුලදී රාජ්‍යයක් න්‍යෂ්ටික අවි හෝ වෙනත් න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම, නිමවීම, සන්තකේ තබා ගැනීම, ගබඩා කිරීම, භාවිතා කරන බවට තවත් රාජ්‍යයකට කරනු ලබන තර්ජන, ඒ වගේම තමන්ගේ භූමිය න්‍යෂ්ටික අවි ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාම මුළුමනින්ම තහනම් බවට පත් වෙනවා. ඒ නිසා න්‍යෂ්ටික අවි සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමක නියැලීම සඳහා කිසිවෙකුට සහාය ලබා දීම පවා මේ ගිවිසුමෙන් වළක්වලා තියෙනවා. ශ්‍රී ලංකාවේ රබර් නැවත වගා කිරීම පිළිබඳව සහනාධාරය නව වගාවට සහ අලුත් වගාව පිළිබඳව සහනාධාරය නැවත අලුත් යෝජනාවලියක් හැටියට ක්‍රියාත්මක කරමින් එතෙක් කල සහන ලබා දුන් ක්‍රමවේදය වෙනස් කරන්නට මා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. අපි අලුත් යෝජනාව මගින් එම ආධාර මුදල් වසර 5ක කාලයක් තුලදී වාරික 5ක් හැටියට ලබා දීමට කරන මා විසින් ඉදිරිපත් කරන යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අදාළ වාරික මුදලින් 70%කට ආසන්න ප්‍රමාණයක් පළමු වසර දෙක තුල ලබා දීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. පසුගිය දිනවල මේ රටේ පැවති කොරෝනා අර්බුදය හමුවේ පීඩාවටපත් සංචාරක ව්‍යාපාර නියැලෙන හොටල් ඇතුළු නිවෙස්වල අයට සහන ලබා දීම වෙනුවෙන් විදුලි බිල්පත් නැවත ගෙවීම පිළිබඳ සහන කාලය දීර්ඝ කිරීමට කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. එහිදී 2021 මාර්තු 1 දින සිට වසර දෙකක කාලයක්, ඒ කියන්නේ 2023 මාර්තු 1 වෙනි දින දක්වා අදාළ සහනයන් දීර්ඝ කිරීමට විදුලි බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් සහන ලබා දෙන්නට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දුන්නා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. මලයාසියාවේ ජල ගැලීම් වලින් දහස් ගණනක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මලයාසියාවේ ප්‍රාන්ත 4ක ජල ගැලීම් වලින් අවතැන් වූ පුද්ගලයන් 50,000කට අධික පිරිසක් මුදා ගැනීමට රට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. එමෙන්ම පුද්ගලයන් 14 දෙනෙකු ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සඳහා පොලිසිය, හමුදාව සහ අපදාංශවල 66,000කට අධික පිරිසක් එක්ව තිබුණා. එරට ධනවත්ම සහ ජනාකීර්ණ ප්‍රාන්තය වන සෙලන්ගෝර්ද ජලයෙන් යට වී ඇති අතර එහි 15,000කට අධික පිරිසක් සහන මධ්‍යස්ථාන 100ක් වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවයි එරට අපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙන්නේ. මේ දිනවල අග්නිදිග ආසියාවට මෝසම් වර්ෂාව ලැබෙමින් පවතින අතර වසර ගණනකින් මලයාසියාව මුහුණ දුන් දරුණුතම ජල ගැලීම් තත්ත්වය මේ වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර කාන්තාවන්ට නීත්‍යානුකූලව විවාහ වීමට අවසර ලැබෙන වයස් සීමාව අවුරුදු 18 සිට 24 දක්වා ඉහළ දැමීම සඳහා වන යෝජනාවකට ඉන්දිය රජය අනුමැතිය ලබා දී තිබෙනවා. එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුව 2006 දරන ළමා විවාහ තහනම් කිරීමේ පනතට, විශේෂ විවාහ පනතට සහ 1995 දරන හින්දු විවාහ පනතට
අලුතින් සංශෝධන එකතු වෙනු ඇති. මේ වන විට විවාහ වීම සඳහා ඉන්දියාව තුළ පිරිමින්ගේ වයස් සීමාව අවුරුදු 21ක් වන අතර කාන්තාවන් සඳහා එම සීමාව අවුරුදු 18ක් ලෙසයි දැක්වෙන්නේ. හෙට දෙසැම්බර් මස 22 වනදා දේශපාලන නායකයෙකු මෙන්ම ජාති හිතෛෂියෙකු මෙන්ම ජාතික නිදහස් සටනේ පෙරමුණගත් FR සේනානායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ RG සේනානායක මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1970 දෙසැම්බර් මස 22 වන දිනයි. ඔහු 1956 මහමැතිවරණයේදී කැලණිය සහ දඹදෙණිය යන ආසන දිත්වයෙන්ම තරඟවැදී ජයග්‍රහණය ලබාගෙන ඇති අතර ආසන දෙකක් වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. සමුරායිවරයෙකු වූ ඉටාහිරෝබුම් ජපානයේ පළමු අගමැති බවට පත්ව ඇත්තේ 1885 දෙසැම්බර් මස 22 වන දිනයි. ලින්කන් උමන් මාර්ගය නිව්යෝක් නගරයේ ගමනාගමනය සඳහා විවෘත කර ඇත්තේ 1937 දෙසැම්බර් මස 22 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.